ලාභෝ අලාභෝච අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං. භාවනා කටයුතු අපි සිද්ධ කරනකොට තෙරුවන් වන්දනය කිරීම ඊටාම භාවනාව අරමුණු කරගන්නට පැහැදිලි දැක්මකට භාවනාවෙන් සිත යොමු කර ගැනීම සඳහා ලොකු පිටුවහලක් ආශිර්වාදයක් ලබන්න පුළුවන්. ඒ වගේම භාවනාවේ නිරත වෙන කෙනෙකුට ඒ නිරත වෙන අවස්ථාව තුළදී එක අරමුණක සිත තබාගෙන බද්ධ පරියංකෙන් වාඩි වෙලා උජුං කායං පනිදායං පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝසතෝ. උජුං කායං පනිදායං පරිමුඛං. එහෙනම් කය ඍජුව තබා ගැනීම භාවනාව නිරත වෙන කෙනෙකුට එය අරමුණකට සිත තබාගෙන භාවනා කරන්න යාට පහසු වෙනවා. භාවනාවේ නිරත වෙමින් කාලයට සමබැදිලා කාලයත් සමගම ගෙවෙන විනාඩි කිහිපයේ පැයක් දක්වා කාලය ගෙවිගෙන යන අවස්ථාව තුළදී ඒ ඉරියාපතේ භාවනාවේ ඉන්න අවස්ථාව තුළදී භාවනාවෙන් සිත එක අරමුණකට පත් වෙන්න විශේෂයෙන්ම නාසයග සිහිය රඳවාගෙන යන ආස්වාස ප්‍රාස්වාස දෙක ගැන නිරතුරු සිහියෙන් කාලය යොමු කරලා මේ චිත්තය එන මේ සිත ඒ දෙසටම අරමුණු කරගෙන ඒ අරමුණ වෙන අවස්ථාව තුළදී අපට ඇති වෙනවා ලොකු ලාභයක්. ඒ තමයි අපිට සිත එක අරමුණකට තබා ගන්න පුළුවන් හැකියාව ඒ තුල උදා වුණා නම් අන්නේ උදා වෙන අවස්ථාව තුළදී ලොකු ලාභයක් ලැබුණ හැටියට අපේ සිත ඉක්මනින් පිළිගන්නවා. මේ පිළිගැනීමම තමයි අලාභේ විඳින්න හේතු වෙන්නේ. ඒකට හේතුව තමයි අපිට ලැබිච්ච ලාභය අපි භුක්ති විඳින්න අපේ සිත උත්සාහ කරනවා. සිත උත්සාහ කරන ලාභ සඳහා ඒකෙම ගැවසීගෙන ඒකෙම සිත අරමුණු කරගෙන ඒකම සිත ආලෝකන ඒකෙම සිතින් සමාධිගත කර ගැනීම සඳහා ඒ ලැබිච්ච සමාධි ලාභයට සිත අහු වෙනවා. සිත අහු වෙන නිසා සිත අර අලාභේ කියන එහෙනම් ඒ සමාධිය
ඇත්හැරුණ අවස්ථාවට සිතපත් වෙන්න හේතු කාරණා වෙනවා ශරීරයේ ත්‍රිවිධ වේදනා හට ගැනීම. සැප වේදනා ඇති වුණා, ඊළඟට දුක් වේදනා ඇති වෙනවා. ඒ වගේම උපේක්ඛා සහගත වේදනා ඇති වෙනවා, ත්‍රිවිධ වේදනා. කොහොම නමුත් භාවනාව අරමුණ මම හෝ ඔබ ඒ දුක් වේදනාවට අපපත් වෙනවා. ඒ පත් වෙන අවස්ථාව තුලදී අපට අර ලාභේ අහිමි වෙනවා. අන්න අර අහිමි වෙනකොටම මේ සිත එනම් මේ චිත්තය දුක අරමුණු කර ගන්නවා. දැන් අපිට ලාභයක් තිබුණ නිසා තමයි අර අලාභයේ පිළිබඳව අත්දැකීමට එනම් මේ සිත අකමැති තැනට පත් වෙන්න සිද්ධ වෙනවා. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාළේ කිසිම දෙයකට අහු වෙන්න එපා. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. ලාභයට අහු වෙන්න එපා. ලාභයට අහු වුණොත් අලාභයට අහු වෙනවා. අලාභේ විඳින්න සිද්ධ වුණොත් ඒක නා දුකටපත් වෙනවා. එහෙනම් ඒ දුකටපත් වෙන අවස්ථාව තුළදී මේ සිත අර ශරීරයෙන් එන්නා වූ කායික වේදනාව අරමුණු කරගන්නවා. අර තමන්ගේ චිත්ත සමාධිය එතන බිදීමට ලකුණු පහළ වෙනවා. මේ ලකුණු පහළ වෙනකොට දුක එනම් මේ ශරීරයේ වේදනා ටිකෙන් ටික එන්න පටන් ගන්නවා. ඒ කාලයත් එක්කම විනාඩි ගාන පසු වෙලා ගිහිල්ලා තියෙන නිසා. වේදනාව එන අවස්ථාව තුළදී මේක දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව කියන තැනට සිත ගමන් කරන අවස්ථාව තුළදී එහෙනම් මහා බෝධිසත්වයන් වහන්සේ මේ උතුම් වූ සීසත් ධර්මය හොයා ගැනීම සඳහා මොනතරම් කැපකිරීමක් මොනතරම් පරිත්‍යාගයක් සිද්ධ කරන්න යෙදුනද? ඒ පරිත්‍යාගයක් සිද්ධ කරන්න යෙදුන මහා බෝධිසත්වයන් වහන්සේ ගැන හිතුවොත් අපිට මේ ඇති වෙන අර දුක් වේදනාව දරන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම ඇයි අපි මේ දුක් වේදනාව අපි බාරගන්නේ? අපි මොනවටද මේක බාරගන්නේ? අපිට අවශ්‍ය නැහැ මේක බාරගන්න. ඒක ඔහෙ තිබෙදී. එතකොට අන්නේ හිත චිත්තේ ශක්තිමත් වුණා. චිත්තේ ශක්තිමත් වුන නිසා
අර දුක් වේදනාව බැහැර වුණා, සැප වේදනාව ඇති වුණා. ඒ සැප වේදනාව නිසා තව අර තමන් අරමුණු කරගෙන වාඩි වෙච්ච ඒ වේදනාව බැහැර වෙලා යන්ට දුනා, ශාරීරික වේදනාව. නිසා කාලේ භාවනා කාලේ තමන්ට දීර්ඝ වෙනවා. දැන් එහෙම හිතේ ශක්තිමත් බව චිත්ත භාවනාව තුළින් ඇති වුණ නිසා අර දුක් වේදනාවට අහුුනේ නැති නිසා සැප වේදනාවක් ඇති වුණා. නමුත් ඇයි අපි සැප විඳින්නේ? සැප විඳින්න එක නෙවෙයි නිවන් අරමුණ. සැප විඳින එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරේ. සිව්පසයට පවා අහුවෙන්න එපා මහණෙනි. සිව්පසයට එකතු වෙන්න එපා කියලා කොතරම් අවස්ථාවන් වලදී මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා තියෙනවද? කිසිම දෙයකට අහු වෙන්න එපා. අහු වුණොත් ලොකු මානසික ගැටලුවකට පත්වීම සමගම තමන්ට තියෙන නිවන් අරමුණු දොරටුව විවර කරගන්න බැරි වෙනවා. ඒකට ලොකු බාධාවක් ඇති වෙන්න හේතු වෙනවා. එම නිසා මේ ලාභ කීර්ති ප්‍රශංසාදියට අහු නොවි කටයුතු කරන්න කියන එක අවධාරණ දේශනා කළ තියෙන පණිවිඩයක්. නිරතුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අයත් වෙන හැම දහමක්ම පැහැදිලිව දකින්න තියෙන්නේ අල්ලගන්න ධර්මයක් නෙවෙයි, අත්හරින දහමක්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ වේදනාව බාර ගන්න. සැප වේදනාව අවශ්‍ය වෙන්නේ නැහැ. සැප වේදනාව වින්දොත් මේ චිත්තයේ ඉන්පසු ඇති වෙන ඊළඟ අරමුණ මොකද්ද? සැප තියෙන නිසා ඊළඟ දුක අල්ල ගන්න වෙනවා. චිත්තයේ තුලින් දුක අල්ල ගන්නේ නැති අරමුණට සිත භාවනා යෝගී කෙනාපත් වුණා නම් එයා සැපට අහු වෙන්නේ නැහැ, දුකට අහු වෙන්නේ නැහැ. ඊළඟට එයාට ඇති වෙන ලොකු ලාභයක් හැටියට ඒ ලාභයට අහු වෙන්නේ නැහැ. එයාට එයාගේ සිත අලාභයට අහු වෙන්නේ නැහැ. ඊළඟට චිත්ත අරමුණ යසයටපත් වෙනවා. යසසයටපත් වෙනවා. සිතට දැනෙන ලොකු කීර්තියක් ලැබුණා වගේ. මම අද භාවනාවෙන් ගොඩක් වෙලා හිටියා. මගේ සිත සමාධිමත් වුණා. හිත එකඟ වුණා. මං චිත්ත ඒකාග්‍රතාවයකටපත් වුණා. මේ අරමුණකටපත් වෙනකොට යසසටපත් වෙනවා. පින්වතුනි, ඇයි යසස? ඇයි අත්තර අපිට යසසක්? යසසට අහු වෙනවා කියන්නේ ආයසයට ඊළඟට අහු වෙනවා. භාවනාව තුළින් නුවණින් දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ යසසට අහු වෙන්නේ නැහැ. තමන්ට කීර්තියක් ලැබෙනවා තමන්ගේ හිතින්. වෙනදට වඩා නෙවෙයි, තනියම hina වෙනවා. ඒ වගේම පුදුමාකාර සුවයකින් ඉන්නවා.
පිංගුතුනි සුවේ ලබන්න සුවේට අහු වෙන්න හොඳ නැහැ. මේ යසසට අහු වුණොත් අයසයට අහු වෙනවා. එහෙනම් අයසේ එහෙනම් තමන්ගේ සිතම ඊළඟට නිඳා කරන්න පටන් ගන්නවා. අර සිනාමුසු මුහුණ, සතුට, සැහැල්ලුව, ඒ යසස තමන්ගෙන් අහිමි වෙලා යනකොට තමන්ගේ සිතම අපාසයට ලක් කරනවා. අර තිබුණ යසස නැති වුණා නේද? තිබුණ සැපේ නැති වුණා නේද? තියෙන සුවේ නැති වුණා නේද? කියලා තමන්ගේ සිත විසින් පෙන්වන්නට දෙනවා. අන්න ඒක නිසා තමයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාළේ මහණෙනි මේ කිසි දෙයකට අහු වෙන්න යන්න එපා. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. විපස්සනාවෙන් දකින්න කෙනා මාර්ගඵල නිවන් සුවය ලබන්න නිවන් දකින්න යා දහම උපකාරී කර ගන්නවා. එහෙනම් නිවන මේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන සිතේ පවතිනවා. ඒ වගේම තමයි නින්දා ප්‍රශංසා පිංගුතුනි නින්දාව තමන්ගේ චිත්ත දියුණුව දකින්නකොට ප්‍රශංසාවක් ඇති වෙනවා. ප්‍රශංසාව තුළින් සැපයක් ඇති වෙනවා. නමුත් ඒක බිඳුනහම පස්සේ නින්දාවට අහු වෙනවා. මේක ඇත්තටම හරි කනගාටුවට කරුණක් පින්වතුනි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ වූ ලෞතර බුදුරජාණන් වහන්සේට මහත් වූ කරුණාව සත්‍යයන් කෙරෙහි ඇතුණි. ඇයි මේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යසායස මේ අෂ්ටලෝක ධර්මයට මේ ඉන්න ලෝකේ ඉන්න සත්‍යෝ නිරතුරුව අහුවෙමි පසුතැවෙමි කනගාටු වෙමි දුක් වෙමි නිරතුරුව ගත කරනවා. පින්වතුනි අපි දකින්න පැත්ත නෙවෙයි බුදුරු දැක්කේ. ප්‍රඥාවන්තයන් දැක්කේ අපි දකින්න පැත්ත නෙවෙයි. නුවණැත්තන් දැක්කේ අපි දකින්න පැත්ත නෙවෙයි. පින්වතුනි හිතන්න එපා අපිට මේ ලාභ අලාභ ආයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක අපි නොයෙකුත් අවස්ථාවන් වලදී මුණ ගැහෙනවා කියලා. මුණ ගැහෙන්න අවස්ථා තියෙනවා කියලා. මුණ ගැහෙන්න වෙලාවල් තියෙනවා කියලා හිතන්න එපා. පින්වතුනි මේ ඉන්න මේ මොහොතේදී අපි අෂ්ටලෝක ධර්මයට අහු වෙලා. එනිසා නිරතුරු අෂ්ටලෝක ධර්මයට අහු වෙලා ඉන්නේ කියන එක නුවණින් දකින්න ඕන, ප්‍රඥාවෙන් දකින්න ඕන. ප්‍රඥාවෙන් දැක්කොත් නුවණින් දැක්කොත් ඒකේන මේ අෂ්ටලෝක ධර්මයෙන් නිදහස් වෙනවා. සුළු වේලාවකට හරි නිදහස් වෙනවා. පින්වතුනි භාවනා කරන්න. සුළු වේලාවකට හරි මේ අෂ්ටලෝක ධර්මයට කාම්පා නොවිලේ
ඉන්න පුළුවන්කම තියෙනවා. චිත්ත දියුණුව ඇති කර ගැනීම තුළින් භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. නිසා සිතේ දියුණුව ඇති කරගන්න සිත කම්පා කරගන්න යන්න එපා. සුළු දේවල් වලට කනගාටු වෙන්න යන්න එපා. කනගාටු වෙන්න යන්න පේන අපිට බාහිර දෙයට වඩා අපේ අභ්‍යන්තර දේ ඊට වඩා හාත්පසින්ම අෂ්ටලෝක ධර්මයට අහු වෙලා ගත කරන බව අපි කවුරුත් දන්නේ නැහැ. නිසා ඇස රූප වාහිනියක් අපිට, කන රූප වාහිනියක්, නාසය රූප වාහිනියක් අපිට, දිව අපිට රූප වාහිනියක් නෙවෙයිද? ශරීරය අපිට රූප වාහිනියක් නෙවෙයිද? බලන්න. ඇස, සිත ඇස අරමුණු කරගන්නේ නැද්ද? ඇයි ඇස අරමුණු කරගන්නේ? ඇහැට නොයෙකුත් දේවල් පෙනෙන නිසා එකෙන් බලන්න පුළුවන් නිසා. සිත ආසයි ඇහ දිහා බලන්න. සිත ආසයි කන දිහා බලන්න. සිත ආසයි නාසය දිහා බලන්න. සිත ආසයි දිව දිහා බලන්න. සිත ආසයි ශරීරය දිහා බලන්න. මේ ඇස කන නාසය දිව ශරීරයේ මේ පංච ඉඳුරන් බලන්න ආසයි. ආසාව තුලින් මේ පරිසරයෙන් දකින පංචකාම වස්තුන් කෙරෙහි අහුවෙලා ලෝකයේ සත්‍යය ගත කරනවා. ඒ තමයි ලෝකයේ විවිධ රූප තියෙනවා. ලස්සන දේවල් තියෙනවා. කාමයෙන් සිත බැඳෙන රූප තියෙනවා. කාමයෙන් වෙලුණ රූප තියෙනවා. ඒ වගේම සිත කලය කිරීමට පත්වෙන රූප තියෙනවා. එහෙනම් ඇස අරමුණ කරගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්නවා වගේ දිහා ඇස දිහා බලාගෙනකොට දකින්න රූපේ මොනවද ඇති වෙන්නේ? ලාභ යසායස සැප දුක නිന്ദා ප්‍රශංසා. ඔය අෂ්ටලෝක ධර්මයේම නිරන්තරයෙන්ම මේ ඉන්ද්‍රිය පහෙන් සිද්ධ වෙනවා. ඇස දිහා බලාගෙන ඉන්නකොට එකකින් අපිට යම් සැපයක් ලැබෙනවා. සැපයක් ලැබුණා වගේම පින්වතුනි ඇසෙන්ම අපිට දුකකට සිත අරමුණු වෙනවා. ඒ තමයි ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි චන්නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධෝ දුක්ඛෝ. මේ උපාදානස්කන්ධයේම මහත් වූ දුකක් බව මාගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කොට වදාළා. නිසා අපි තේරුම් ගන්න ඕන මේ ඇසෙන් බලනකොට ඒ ඇස නිමිති කරගෙන සිත පහළ වෙන නිසා ඒ පහළ වෙන සිත නිසා සිත අසත් සමගම ඒ රූපේට සිත අරමුණු නිසා රූපයේ ස්වභාවය ලෝකයේ ස්වභාවය ලුජ්ජන පලුජ්ජන. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරේ ලෝකයේ ස්වභාවය කැඩෙනවා බෙදෙනවා. ලුජ්ජන පලුජ්ජන. මේ කැඩෙන බෙදෙන ලෝකයට ලෝකයේ දිහා සිත ඇහැ අරමුණු කරගෙන බලාගෙන ඉන්නකොට ලෝකයේ ස්වභාවය කැඩෙනවා බිඳෙනවා. මිනිසුන් අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. සතර වෙරි නිමිති සියල්ලම සිද්ධ වෙනවා.
ඒ වගේම තමයි සිත තවත් සැපයක් විඳිනවා. තවත් අරමුණක් කරා ගිහින් මහත් දුකක් විඳිනවා. ඒ තමයි කන අරමුණු කරගෙන වෙලා ඉන්නවා. කන අරමුණු කරගෙන ඉන්න අවස්ථාව තුළදී ඇහෙන සද්දේ ඒකේ සැපයක් තියෙන්න පුළුවන්. ඒ සැපේ වින්දා වගේ නෙවෙයි ඊළඟට දුකත් එතනම ලෝභ බඳිනවා. සැප දුක එතනම තියෙනවා. ලාභ අලාභ එතනම තියෙනවා. යස ආයස එතනම තියෙනවා. නින්දාව වින්දොත් ප්‍රශංසාව ලබනවා. ප්‍රශංසාව වින්දොත් අයනින්දාව විඳිනවා. නින්දාවත් ඇයි ප්‍රශංසාවත් ඇයි අපි මොකටද නින්දාව ප්‍රශංසාව දෙකම විඳින්නේ මොනවටද? අවශ්‍ය නැහැ. භාවනාවෙන් සිත අරමුණු කරගන්නට දුනේ සියල්ල අත්හරිනවා කියන අරමුණේ යුතුවයි. ඒ නිසායි මහා බෝධිසත්වයන් වහන්සේ සියල්ල දාන් දුන්නේ. දාන පාරමිතා, උපපාරමිතා, පාරමිතා, පරමාර්ථ පාරමිතා කියන මේ පරමාර්ථයට මේකනකයි යන්න පුළුවන්කම ලැබුණේ අත්හැරීමෙන් තමයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දිනුවේ. දානාදි ධම්ම විදිනා චිතවා මුනින්දෝ තන්තේජසා භවතු තේ ජය මංගලානි. උතුම් වූ ජය මංගල්‍යයක් බවට පත් වුණේ දන් දීම තුළින් අත්හැරීමෙන් මේ සිතේ හට ගන්නා වූ ලෝභ දේශ මොහ පහව ගිහින් ලාභාලාභ කීර්ති ප්‍රශංසාදියට අහු නොවි අෂ්ටලෝක ධර්මයට කම්පා නොවි හැදෙන චිත්ත තරංගයක් එකතු කරගත් නිසා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාසාත් කරගන්නට යෙදුණා.